පදය. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසෙත් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේත් එක්ක අපේ ජීවිතයට ඉතාම වැදගත් ධම්මපදයේ එන තවත් එක් වැදගත් ගාථාවක් සම්බන්ධව සාකච්ඡා කරන්නට සූදානම් වෙන අවස්ථාව. ජීවිතය කියන්නේ පින්වත්නි, අපි දන්නවා දවසින් දවස අපට අහිමි වෙන ධර්මතාවයක්. ඒ අහිමි වෙන ධර්මතාවය නවත්තන්න අපිට බැහැ. නමුත් ඒ අහිමි වෙන ධර්මතාවය තුළ අපිට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා බුද්ධ ශාසනයක් තියෙන කාලයක. ඒ වෙනුවෙන් තමයි මේ ධම්මපද සාකච්ඡාවත් පින්තුන් වෙත අරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුද්දක නිකායේ සඳහන් වෙන ධම්මපද පාළිය අපේ ජීවිතයට එකතු කර ගැනීම තුළ ගෙවිල යන ජීවිතයේ අර්ථවත් කරගන්නට අපිට ඒ තුලින් ලොකු උපකාරයක් තියෙන නිසා. ඉතින් අද දවසෙත් අපිත් එක්ක උතුම් දහම් පදයක් සම්බන්ධව සාකච්ඡා කරන්න එකතු වෙලා ඉන්නවා. රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේ බොහෝම ගෞරවයෙන් අද දවසෙත් අපි පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි දැන් ධම්මපද පාළියේ ගාථා 29ක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 30 වෙනි ගාථාව පිළිබඳව. 30 වෙනි ගාථාව විදිහට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් විදිහට විග්‍රහ වෙලා තියෙන්නේ අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා කියලා. මේ ගාථාව තුළ සඳහන් වෙන්නේ මේ ශාසනික ශ්‍රාවකයෙක් පිළිබඳව. ශාසනය තුළ හිටපු අදටත් ඒ බුද්ධ ශාසනය ඇසුරු කරමින් ගුණධර්ම පුරුදු පුහුණු කරන උතුම් ශ්‍රාවකයෙක් සක්දෙවිඳු. සක්දෙවිඳු කියන ආර්යයන් වහන්සේ අතීත සසර ජීවිතයේදී මග කියන මානවකයෙක් විදියට උතුම් ගුණධර්මයන් පුරලා ඒ සක්දෙවිඳු පදවියට පත් වෙච්ච හැටිත් ඒ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා කියන විදියට නුවණැති අය ප්‍රමාදයට ගරහමින් අප්‍රමාදයේ ගුණ කියමින් තමන්ගේ ජීවිතේ අප්‍රමාදීව කටයුතු කරනවා කියලා මග මානවක එහෙම නැත්නම් සක්දෙවිඳු කියන ආරයන් වහන්සේ මුල් කරගෙන තමයි මේ ගාථා ධර්මය දේශනා කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ, එතකොට අපිට මේ ගාථා ධර්මය තුළ විශේෂයෙන් මතු කරගන්න තියෙනවා මග මානවක චරිතය, සක්දෙවිඳු චරිතය පිළිබඳව. එහෙමයි. ආදර්ශමත් චරිතයක් බුද්ධ ශ්‍රාවකයන්ට. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව මුලින්ම සාකච්ඡා කරමු. ඒ කියන්නේ ඇත්තට මේ සක්දෙවිඳු සහ මග මානවක කියන චරිත පිළිබඳව. එහෙමයි. අවසරයි. අතේ ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්නේ ඊටම වැදගත් වුණු චරිතයක් පිළිබඳව. ශාසනය තුළදී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට යෙදුණු ඒ වැදගත් චරිතයක් පිළිබඳව. එතකොට මග මානවක නමින් අතීතයේ සක්‍රදේවේන්ද්‍ර ස්වාමීන් වහන්සේ උප්පත්තිය ලැබුවා එක්තරා භවයක. ඒ භවයේ ඉන්නකොට එතුමාට නිකම්ම හිතිලා එක බිමක් සකස් කරගත්ත තමන්ට වාසය කිරීම සඳහා. බලහත්කාරයෙන් ටිකක් හයිය තියෙන කෙනෙක් ඇවිල්ලා මෙයා වෙතනින් පන්නලා එයා එතන අයිති කරගත්තා. මෙයා ඒ වෙලාවේ කේන්ති ගත්තේ නැහැ. ඒ වෙලාවේ කේන්ති ගත්තේ නැහැ. ඒ වෙලාවේ සතුටු වුණා මම හදපු ඒ භූමියේ තව කෙනෙක් දැන් හොඳින් වාසය කරනවා කියලා. ඒ විදිහට මෙයා තනින් තන භූමි සකස් කරගනිමින් ඉන්නකොට එක එක අය ඇවිල්ලා ඒවා අල්ල ගන්නවා. අන්තිමේදී මෙයා ওই විදිහට ගමක් නගරයක් විදිහට තැන් සකස් කරා. ඉතින් අන්තිමේදී
මෙයා ඒ කරපු දේ පිළිබඳව එදා බොහොම හොඳට තෘප්තිමත් වුණා. ඊළඟට ස්වාමීන් වහන්සේ මෙයා එතනින් නැවතුනේ නැහැ. මම මාවත් හදන්න පටන් ගත්තා. ඊළඟට දුප්පත් අය හොයලා උදව් කරන්න මෙයා කටයුතු කළා. ඊළඟට දැන් මෙයාගේ මේ යහපත් වුණ ක්‍රියාව බලන් හිටපු ඒ ගම්වල ඉන්න නගරවල ඉන්න සමහර තරුණයෝ ඒක අනුමත කරා. දැන් අදත් එහෙම සමහර පිරිස් ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. දැන් යහපත් දෙයක් වෙනකොට එකතු වෙන පිරිස අඩුයි, නමුත් එකතු වෙන අය ඉන්නවනේ බොහොමත්ම සතුටින්. අදටත් දැන් අපේ මේ බණහන් අපේ පින්නතුන් උනත් එහෙම සමහර يعني කල්යාණ මිත්‍ර කණ්ඩායම්. එහෙම සානස්. කල්යාණ මිත්‍ර පිරිස් එහෙම එකතු වෙලා අදටත් අපි දකිනවා විවිධ පින්කම් කරනවා, විවිධ කටින ආදී එවැනි උතුම් කාර්යයන් නියැලෙනවා. එහෙම මේ කියන්නේ අපි මේ කතා කරන්නේ මගමානවක කියන මීට අවුරුදු දහස් ගානකට කලින් ඒ අපි මේ කතා කරන මේ සිද්ධිය තුලත් මගමානවක කියන චරිතයේ තරුණයා එහෙම කල්යාණ මිත්‍ර පිරිසක් සමග එහෙම කරපු සේවයක් තියෙන්නේ. එහෙම දැන් මෙයා මුලින්ම තනියෙන් පටන් ගත්තා. කරන දේ අවංකව කරන හින්දා තව පිරිස් එකතු වෙනවා. ගුණ යහපත් අය. ගුණ යහපත් අය. ඉතින් ඔහොම බොහෝ පිරිසක් එකතු වුණා. එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනකොට ගම්මුලා දෑනියෙක් ඉන්නවනේ. ගමක ප්‍රධානියෙක්. මේ ගම්මුලා දෑනිට මේ අයගේ ක්‍රියාකලාප එච්චර ඇල්ලුවේ නැහැ. මොකද මේ ගම්මුලා දෑනි නරක කෙනෙක්. එයා පගාව ගන්න කෙනෙක්. එයා රහමෙරාදී භාවිතා කරන කෙනෙක්. මේ අයව විටින් විට ඒ පැත්තට යොමු කරන්න මේ උත්සාහවන්ත වුණා. මේ මගමානවකයා ඇතුළු ඉතුරු පිරිසට එයා කිව්වා ඔය කරන දේෙන් ඇති වැඩක් නැහැ. මොකක් හරි Tamanට යහපතක් වාසියක් වෙන විදිහේ දෙයක් කරන්න. ඔය මස් මාංශ ටිකක් මේ සත්ව මේ මරලා ඒවා විලඳාම් කරන්න. ඒතකොට ඒකෙන් අර පගාවක් ගන්න පුළුවන් නේ. එහෙමයි. රහමෙර ආදිය අලෙවි කරන්න පටන් ගන්න. එහෙමයි. එතකොට ඉතින් මේ පිරිස කිව්ව ස්වාමින් වහන්සේ මේ අපි පුරන්නේ සක්‍රවත්. අපි ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැ. කිව්වහම මේ ගම්මුලා දැන් රජුරුවත් එක්ක ටිකක් එකතුයි. එහෙනම් මම හොඳ වැඩක් කරන්නම් කියලා රජුරවන්ට ගිහින් බොරු කිව්වා. රජතුමනි අන්න අර ගමේ පිරිසක් ඉන්නවා. මේ අය කරන්නේ මේ හොරකම් කරනවා. හොරු පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒකට දඬුවම් දෙන්න ඕන කියලා. රජුරුවත් කිසියම් දෙයක් විමසන්නේ නැතුව එහෙනම් ඇතුන් ලවා පාගවන්න කියලා කිව්වා. ඉතින් මේ පිරිස ගෙනහල්ලා දැන් දඬුවම් දෙන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ මගමානවකයා කියනවා සොහයුරනි අපිට දැන් කිසිම රැකවරණයක් නැහැ. එකම රැකවරණය අපි විසින් ඇති කරගත්ත ගුණධර්මයේ පිහිටා අපි මේ ඇතුම් සහිත රජුන් සහිත ගම්මුලා දෑනියන් සහිත ඒ පිරිසට අපි මෛත්‍රී වැඩිම තමයි කරන්න ඕනේ. එහෙම කළා කියලා ඔක්කොම එහෙම මෛත්‍රිය ඇති කරගෙන මේ හිටියා. එතකොට අර ඇත්තු ධම්මල පාගන් දෙනකොට ඇතා මේ පිරිස ළඟට එනකොටම ඇතා බය අනිත් පැත්තට දුවනවා. ඒ කියන්නේ පාගන්න එන ඇතා පාගන්න නැතුව අනිත් පැත්තට යනවා. ඊට පස්සේ හිතුවා මේගොල්ලෝ ගොඩක් පිරිසක් ඉන්නවා පේන හින්දා ඇතා බය වෙලා යන්න ඇති කියලා පැදුරු වලින් ඔතලා ආවරණය කළා ඇතාලව පාගන්න කියනවා. ඒත් ඇතා පාගන්නේ නැහැ. ආයි ආපස්සට හැල්ල දිවනවා. රජුරවන්ට ඊට පස්සේ තමයි හිතෙන්නේ මොකක් හරි දෙයක් තියෙන්න ඕන කියලා රජුරු එනවා. ඇවිල්ලා අහනවා ඇයි දරුවනි උඹලා මගේ මේ රාජ්‍යයේ හැම දෙයක් මං කරද්දී හොරකම් කරන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ ඇත්ත විස්තරේ කියනවා. ස්වාමීනි මේ ගම්මුලා දැනිතුමා කියන බොරු අපි මේ වගේ වැඩ කරන පිරිසක් කියලා කිව්වහම රජුරුව වරප්‍රසාද දීලා අතුත් දීලා ඒ අයට කරන්න අවශ්‍ය පහසුකම් සපයලා දෙනවා. එදා ඉඳන් ඒ අය ලොකු වැඩ කොටසක් සිද්ධ කරනවා. තමන්ගේ ජීවිතය කුසලයෙන්ම පෝෂණය කරමින්. එහෙමයි. දැන් සාවින්නාංශ දැන් පින්තුන්වත් දන්නවා දැන් රටක රජ කෙනෙක් වෙන්න වුණත් කෙනෙකුට සසර ජීවිතයේ කියන්නේ
බොහෝ පින් කරපු කෙනෙක් වෙන්න ඕන සාමාන්‍යයෙන්. රටක ඇත්තටම ධාර්මික රජ කෙනෙක් වෙන්න උනත් බොහෝ පින් කළ ඇත්තෙක් වෙන්න ඕන. එතකොට දැන් සක්දෙවිඳු කියන්නේ විශාල දිව්‍ය පිරිසකට නායකත්වයේ දරන පදවියක්. සක්දෙවිඳු පදවිය කියන්නේ. එතකොට මේ පදවිය ලැබෙන්නට හේතු තියෙන්න ඕන. එතකොට අනේ හේතු ටික තමයි මේ මගමානවක කියන මානවකය කියන්නේ මේ තරුණයා කියන එක. මග තරුණයා විසින් ඒ තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිසත් එක්ක ඒ සක්දෙවිඳු පදවිය ලැබෙන්නට හේතු වෙන පරිසරය හදාගෙන තියෙනවා. එතකොට සායනාංශ අපි යන්නේ කාරණා ටික කතා කරන එක හොඳයි. මොකද දැන් ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් ඒ ಗುಣධර්ම ටික ඊටාම වැදගත් වෙනවා නිවන් දකින්න. ඒ කියන්නේ මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තියෙන විශේෂත්වයක් තමයි ඒ දැන් ಗುಣධර්ම පුරණකොට සායනාංශ ඒ ಗುಣධර්ම එක එක ඉලක්ක වලට ගන්න පුළුවන්. දැන් ඔය සංඛාර උප්පත්ති කියන සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ දැන් කෙනෙක් ගුණධර්ම පුරනවා මනුෂ්‍ය ජීවිතය ඉලක්ක කරගෙන. එතකොට ඒ ගුණධර්ම ටික පිරුණොත් මනුෂ්‍ය ජීවිතයකට යනවා. කෙනෙක් ගුණධර්ම පුරනවා මහේසාක දෙවි කෙනෙක් වෙන්න. එතකොට එයා මහේසාක දෙවි කෙනෙක්ට බවට පත් වෙනවා. කෙනෙක් ගුණධර්ම පුරනවා බ්‍රහ්මත්වයේ ඉලක්ක කරගන්න. කෙනෙක් ගුණධර්ම පුරනවා අරිහත්ත්වයේ ඉලක්ක කරගන්න. ඒ යම්කිසි ඉලක්කයක් කරමුණු කරලා ඒ පුරණ ගුණධර්ම වලට අනුකූලව එයාගේ හිතේ අදාළ භවයේ පිහිටනවා. එතකොට අන්න ඒ වගේ මේ දැන් උදාහරණයක් කිව්ව සායනාංශ දැන් දුටුගැමුණු රජතුමා කියන්නේත් කලින් භවයක භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ වඩපු ගුණධර්ම අපේට තියලා විහාර මහදේවීන් වහන්සේගේ මව් කුසේ කුස තුල උපදින්න අදිෂ්ඨාන කළා. එතකොට දුටුගැමුණු කුමාරයා විදිහට උප්පත්ති ලැබුවා. එතකොට මේ සක්දෙවිඳු රජතුමා මේ මගමානවක අවස්ථාවේදී මේ පුරපු ගුණධර්ම ටික ඇත්තට ඔබ අප හැමදෙනාටම වටිනවා අපේ ඉලක්කවලටත් ඒව ගැලපෙනවා. ඒක අනිවාර්යයෙන්ම සම්මාසෙ. එහෙමයි. එතකොට අපි පොඩ්ඩක් ඒ ගුණධර්ම ටික පිළිබඳව සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතනවා. ස්වාමීන් වහන්සේ පළවෙනි ගුණය තමයි මෙතුමා ඒ ආත්ම භාවයේ තුලදී දෙමෝපියන් පෝෂණය කළා තියෙනවා. ඒක ජීවි හිමියෙන් ජීවි දෙවෙනි කොට. එහෙමයි. මරණකම් මේක කළා තියෙනවා. මරණකම්ම කළා තියෙනවා දැන්. ඇත්තටම දැන් සක්‍රත්වයට පත් වෙන්න ස්වාමින් වහන්සේ බලපාන ප්‍රධානම ගුණාංගයක් විදිහට ඒක අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මව් උපස්ථාන පිය උපස්ථාන. පිය උපස්ථානය දැන් බුදුරජාණන් වහන්සේත් ඒ ගැන හැම මොහොතකම වර්ණනා කළා ඒ සඳහාම පෙළඹෙව්වනේ. ඒකට හේතුවත් අපි දැනගන්න ඕනේ. අම්මා තාත්තා පෝෂණය කිරීම තුළින් ලැබෙන ආනිසංසය පින ස්වාමින් වහන්සේ ඒක ගෙවලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට මේ සක්‍ර දේවේන්ද්‍රයා ආර්යයන් වහන්සේ අතීතයේ මගමානවකව ඉන්නකොට අම්මට තාත්තට සැලකීම ජීවිතේ දෙවෙනි කොට ක්‍රියාවක් බවට පත් කරගත්තා. ඒ සායනාංශ ඇත්තටම අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මොකටද අපි අම්මා තාත්තට සලකන්නේ කියලා. එහෙමයි. අපි මොකක්ද ඒකට දෙන උත්තරේ? එහෙම තමයි ඇත්තටම දැන් අම්මා තාත්තට සැලකීම කිව්වහම ප්‍රධානම දේ තමයි අපිව මේ විදිහට මිනිස්සෙක් විදිහට ඒ පළවෙනි එක තමයි උප්පත්තිය ලබන්න අපට අවස්ථාවක් ලබා දෙන. මවක් විදිහට ගත්තොත්. ඒ කියන්නේ මව්කුසේදීම ඒ ලැබුණු ජීවිතේ අහිමි කරන්න දෙන්නේ නැතුව ඒක පරිස්සම් කරලා බලාගත්තා. පරිස්සම් කරලා බලාගත්ත. අනිත් එක දැන් අම්මා කෙනෙක් ස්වාමින් වහන්සේ දරුවෙක් මව්කුසකට ආපු වෙලාවෙ ඉඳන් අම්මාගේ සියලුම සැප සම්පත් අම්මා අතහරිනවා. ඒ කියන්නේ අතහරිනවා කියන්නේ අම්මා සමහර වෙලාවට කන්න කැමති යම් ආහාර තියෙනවනේ. ඒ ආහාර තිබ්බට දරුවාට අහිතක් වේයයි කියලා යම්කිසි විදියකින් දැනගත්තොත් කැමැතිම ආහාර ටික අම්මා අතහරිනවා. ඊළඟට අම්මගේ ඉරියව් බලන්න. අම්මා යම්කිසි ඉරියව්වකින් ඉන්නවා නම් ඒ ඉරියව්වේ බලන්නේ තමන්ගේ පහසුව නෙවෙයි. තමන්ගේ දරුවාගේ පහසුව බලන්නේ. ඒ දරුවාට යහපතක් වෙන විදිහේ ඉරියව්වකින් තමයි අම්මා ඉන්නේ. සානහස සමහර අදටත් ඒක දන්නව වෛද්‍ය විද්‍යාලයන් තුළ විද්‍යාව තුළ ඒ ප්‍රවීණ අය ඒ ශාස්ත්‍රයේ ඉන්න අය නොමේරුණු දරුවන් කුසේ ඉන්නකොට සමහර කලර තියෙනවා සානහස
ඇඳෙන් බැස්සොත් ඒ කලලේ විනාශ වෙනවා. ඒ කියන්නේ එහෙම අර සමහර අම්මලා ඉන්නවා එන්නේ කලබලින් එහෙම වැඩ කළොත් එහෙම ඇඳෙන් බැස්සොත් යතුරු මැදි වල ගියොත් එහෙම කලබල වුණොත් එහෙමත් වෙන සනසතත් සමහර ඒවා තියෙන. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් ඇවිද්දොත් අපි දැන් සාමාන්‍යයෙන් අපි ඇවිදිනවනේ. ඒ ඇවිද්දා කල්ලේ විනාශ වෙන මට්ටමට එහෙම තත්ත්වෙනුත් තියෙනවා. දැන් ඒ නිසා දැන් සමහර අම්මලා මාස 9ෙම එකම ඉරියව්වෙන් ඉන්න වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු කියනවා යම්මගේ ඒ කුසේ තියෙන කලලේ ස්වභාවය අනුව අම්මා ඇවිදින්න එපා කියලා. ඇවිදින්න එපා කියන අනිත්‍යසනස මුළු මාස 9ෙම ඒ කාල සීමාවෙම විශේෂයෙන්ම ඔය එක ඇඳකට සීමා වෙලා අනිත් එක ඒ අය ඉන්නේම රෝහල් ගත වෙලා අර ඒ වගේ අර ඉරියව්ව පිළිබඳවත් නිදහසක් නැතුව එහෙම අප්‍රමාණ දුක් විඳින්මින් තමන්ගේ දරු ඒ කලලේ ආරක්ෂා කරන්න අප වෙන අම්මලා ඉන්නවා. ඒක පුදුමාකාර අමාරු ක්‍රියාවක්. ඉතින් එකම ඉරියව්වකින් අපට ඉන්න බැරි අවස්ථා බැලුවොත් එහෙම සනස් ඒක ලේසි නැහැනේ. ඒක නැත්තට මේ අපට ඇඳේම ඉන්න වුණොත් එහෙම සතියක් දෙකක් ඒකේ අපහසු වෙන අය කියන්න දෙයක් නෑ. ඉතින් මාස ගාණක් ඉන්නවා කියන්නේ ඒක ලේසි නැහැනේ. ඉතින් ඒ වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අම්මා කෙනෙක් කිව්වහම අම්මා ඒ පැත්තෙන් අම්මගේ ඇවිදීම හැසිරීම අම්මා හිතන පතන විදිහ මේ සියල්ලම දරුවා කුසට බැසගත්තු දරුවෙක් කුසේ පිරිසඳගත්ත මොහොතේ ඉඳන් ඒ අම්මා හැම වෙලාවෙම ඔළුවේ වැඩ කරන්නේ මම කණේක දරුවට බලපාන්නේ කොහොමද? මගේ ඉරියව්ව දරුවට බලපාන්නේ කොහොමද? මගේ කතාව දරුවට බලපාන්නේ කොහොමද? මම යම් කිසි දෙයක් බලනවා නම් දකිනවා නම් ඒක දරුවාට බලපාන්නේ කොහොමද? ඒ නිසා නෙවෙයි සමහර වෙලාවට අම්මලා බොහෝ වෙලාවට දරුවන් බිහි වෙන්න පෙර ඔය එක බොහොම ලස්සන චිත්‍ර එහෙමයි. ඉස්සරහා පේන්න නිතරම තියාගෙන ඉන්නවා. ඒ අම්මගේ පැත්ත. ඊළඟට මේ පිරිත් කියනවා අපේ වර්තමාන බෞද්ධ බවවරු. ඒ පිරිත් කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඊළඟට තාත්තගේ පැත්ත ගත්තොත් තාත්තා කුසේ දරුවා තියන් ඉන්නේ නැතු වුණාට තාත්තා මනසේ දරුවා කුසේ තුල ඉන්නකොටම තියාගෙන ඉන්නේ. එහෙම දැන් සමහර පියවරු ඉන්නවා දැන් කුසේ දරුව තියාගෙන ඉන්න අම්මටත් වඩා දෙගිඩියාවකින් ඉන්නවා ඒ දරුවා ගැන. දරුවා ගැන එහෙමයි. ඒ කියන්නේ දැන් කුසේ දරුවා ඉන්න අම්මා යම් කිසි සැහැල්ලුවක ඉන්නවා. ඉතින් අම්මලාගේ දරුවා ඉන්නේ. හැබැයි තාත්තා බීතිකාවකින් පෙළෙනවා. එහෙමයි. මොනවා හරි මේ දරුවට වේද කියලා. කියන්නේ අම්මට වඩා බයි ඉන්න තාත්තලා ඉන්නවා. එහෙමයි සන්නස. එතකොට දැන් තාත්තා කරන්නේ අම්මාගේ සියලුම අවශ්‍යතාවයන් සපුරනවා. ඒක දරුවාට අවශ්‍ය කරන දෙයක් විදිහට සලකලා. එහෙම ඒකේ ලොකු ඇත්තක් තියෙනවා. මොකද දැන් පැය 8 වැඩ කරපු පියවරු දැන් තාත්තා කෙනෙක් වුණා කියලා දැනගත්තට පස්සේ අමතර පැයක් දෙකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට දරුවා බිහි වෙන්න කලින් ඉඳන් ඇඳුම් මහනවා කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. අනිත් එක ස්වාමීන් වහන්සේ අපේ ඔය ත්‍රිපිටක ධර්මයේම හම්බ වෙන මට පාලි වචන මතක නැහැ. ඔය දොළුදුක කියලා එන්නේ බුදුරජාණන් වහන්සේගේ සෝත ධර්මයේ කොයි වචනය තියෙනවා. දොළුදුක. ඔය දොළුදුක කියන එක ඒක අම්ම කෙනෙක්ට ඇතිවීම තුලින් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් සමාජයේ පිළිගන්නේ දොළුදුක කිව්වහම ඒක දරුවාගේ අවශ්‍යතාවයක් කියලා. ඒක දරුවාගේ අවශ්‍යතාවයක්. දැන් සමහර වෙලාවට අයම්බුල් කන් රාස හිතෙනවා. ඊළඟට තවත් වෙන වෙන දේවල් පිළිබඳව අම්මට ආසාවක් ඇති වෙනවා. යම් දේවල්. ඒක හරි සායනාංශ දැන් අජාසත්ත කුමාරයා ඒ මෞතුමියගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ මෞතුමියට ඇති වෙන අදහසක් ස්වාමියාගේ ලේ බොන්න. එහෙමයි. එතකොට ඒ අදහස ඇත්තට මේ මෞතුමියගේ සංකල්පයකට අනුව නෙවෙයි ඒ දරුවාගේ හිතේ ඇතිවෙච්ච සංකල්පයක්. එහෙමයි. ඊට පස්සේ ඇත්තට මේ බිම්බිසාර රජතුමා තමන්ගේ උරේ පළලා ඒ මෞතුමියට ලේ බොන්න අවස්ථාව සලස්සනවා. ඉතින් සාන්නහස ඒ වගේ අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මා තාත්තා තමයි බ්‍රහ්මිය බවට පත් වෙන්නේ දරුවන්ට. ඒ කියන්නේ මේ
අම්මා තමයි මේ ලෝකේ උප්පත්තියක් ලබා ගන්නේ. තාත්තා තමයි ඒකට ආලෝකයක් සපයන්නේ. එතකොට මේ ලෝකේ අම්මට තාත්තලා දී යුතු උසස්ම තැන බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. එහෙම ඒ කියන්නේ පින්වත්නි මේ ගුණයෙන් තමයි බ්‍රහ්මයෝ වෙන්නේ. එහෙමයි. කියන්නේ අම්මා තාත්තා දරුවන්ට ගුණවත්ව කටයුතු කරනවානේ. ඒ ගුණවත්භාවයේ තමයි බ්‍රහ්මත්වයට සම කළ තියෙන බුදුන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඊළඟ සයන්නාංශ මේ ආසන්න කාලේ අපේ රටේ ප්‍රසිද්ධ නාලිකාවක් මුල් කරගෙන අපිට එක වීඩියෝවක් බලන්න ලැබුණා. එහෙමයි. ඉතින් ඒ වීඩියෝ තුළ තියෙන ඇත්තට මුස්ලිම් ජාතික අම්ම කෙනෙක් සහ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා සිහිමුරුචා වෙලා. එහෙම එවැනි තත්ත්වයක් කියලා තමයි අපිට පේනුනේ. ඒ දරුවා සිහිමුරුචා තත්ත්වයටපත් වෙලා දැන් මේ අම්මයි තාත්තයි ඉස්පිරිතාලයට ඇවිල්ලා හැසිරෙන හැටි CCTV කැමරාවල පටිගත වෙලා. ඒව සමාජ ජාලාවලට මුදා හැරලා. ඒක ඇත්තටම අපි පිළිතුරු පුළුවන් නම් හොයලා බලන්න. එතන තියෙනවයි අම්මයි තාත්තයි දඟලන දැඟලිල්ල. අර දරුවෝ දැන් සිහිමුරුචා වෙලා ඒ උස්සගෙන එන හැටි ඒ තාත්තා උඩ පනිනවා. අම්මා අර එමේ දුවනවා. ඒ වගේ ඊට පස්සේ වෛද්‍යවරයෙක් ඇවිල්ලා ඒ දරුවා අතට අරගෙන දරුවා හරවලා කොහොම හරි සිහි එලව ගන්නවා. ඊට පස්සේ ඒ තාත්තා ඒ වෛද්‍යවරයා ඉඹිනවා. ඊළඟට ඒ වෛද්‍යවරයා කකුල් දෙක අල්ලලා වඳිනවා. ඊළඟට බිම පෙරලි ඒ අයගේ දෙවියන්ට වදිනවා. ඒ කියන්නේ විනාඩියක් දෙකක් වගේ විනාඩි දෙක තුනක දර්ශනයක්. නමුත් පින්නන්ති අපේ අම්මලා තාත්තලා එහෙම අපේ ජීවිතවල අපිට එහෙම ලෙඩ දුක් හැදිච්ච අවස්ථාවල ඒ දර්ශන දකිද්දී අපිට හිතෙන්න ඕන මගේ අම්මත් මගේ තාත්තත් කොච්චර මෙහෙම අපි මගේ අසරණ කම්වලදී කලබල වෙලා ඇද්ද. දැන් සමහර දරුවෝ උපදිද්දී දැන් මම හොඳට දන්න සිද්ධියක් ඒ දරුවෝ උපදිනකොට ඒ අම්ම බේර ගන්න නම් ලේ අවශ්‍යයි. ඊළඟට ඒ අම්මර තියෙන අර දුර්ලභ වර්ගයේ ලේ. එතකොට ඒ පියතුමා ඒ ලේ හොයන්න විඳපු දුක යාළුවන්ට කතා කරලා යාළුවෝ ගෙනල්ලා ලේ පරීක්ෂා කරලා ඒ වගේ ස්වාමින්වහන්සේ අපේ ජීවිතේ අපිට තියෙන එක අවාසනාවක් විදිහට මම දකිනවා අපේ අම්මලා තාත්තලා අපි වැඩිපුරම දුක් විඳපු කාලේ අපිට මතක නැහැ. එහෙමයි. අවුරුදු දැන් මුල් අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි සහ හතරවෙනි අවුරුද්ද කියන මේ අවුරුදු හතරේ තමයි අම්මලා තාත්තලා අසීමාන්තික දුකක් දරුවෝ වෙනුවෙන් විඳින්නේ. දැන් ලෝක ස්වභාවය අනුව ඒ වටිනම කාලේ අපි වෙනුවෙන් වැඩිපුරම කැප වෙච්ච කාලේ අපිට පොඩ්ඩක්වත් මතක නැහැ. එහෙමයි. දැන් මේ කාලේ සානස දේශනා කර ඒ කාරණාව අපි ටිකක් සියුම බැලුවොත් ස්වාමීන් වහන්සේ දැන් අද අපිට අතපය හොඳට තියෙනවා. අපේ ඉන්ද්‍රියයන් හොඳට තියෙනවා. නාසය මේ ඔක්කොම තියෙනවා. දැන් අම්මා තාත්තා ඒ අවුරුදු 4 තුළ තමයි අපිව හොඳින්ම බලාගෙන ඇහැක් වගේම බලාගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔය කාලය තුල ස්වාමීන් වහන්සේ අපි කරගන්න සියලුම මේ අපේ කායික වශයෙන් අපේ මොකක් හරි කොහේ හරි හප්ප ගත්තොත් කොහේ හරි වැටුනොත් අතප්පයක් හරි මොනවා හරි වුණොත් ඒකයි ඇදාරින්න බෑනේ ලේසියෙන්. එහෙමයි. ඒ කාලේ ඔයා මේ දේශනාවෙම තියෙනවා අම්මලා තාත්තලා පොඩි කාලේ දැන් අපේ මූණ දැන් සමහරක රවුමට තියෙනවා. කම්පෙති හොඳට හදලා තියෙනවා. නහය එහෙම හොඳට ඇවිල්ලා තියෙනවා. මේ අතපය එහෙම හොඳට තියෙනවා. එතකොට මේ අතපය මෙහෙම තියෙන්නේ කන් නාස මේ මූණ මේ විදිහට රවුම් විදිහට තිබිලා තියෙන්නේ පුංචි කාලේ අම්මලා හැම ඔය නාවනකොට දෙපැත්තේ කන් අදිනවා. දැන් අර කොටුවට අර හතරැස්ව තියෙන මූණ රවුන් කරනවා. නරල පිරිමදිනවා. නහය හදනවා. දනිස් හදනවා. ඔළුව පිටිපස්සෙන් හදනවා. එතකොට අර මැටි ගුලියක් හොඳට උපවත් කරලා හදනවා වගේ කුඹල් කරුවෙක් මැටි භාජනයක් හදනවා වගේ තමයි සකපෝරුවේ දාලා අම්මලා තාත්තලා අපිව හදලා තියෙන්නේ. එතකොට කර්මයේ බලපෑමක් තියෙනවා. දැන් අපි ලස්සන්ට ඉන්නවා නම් මූණ රවුම් කරගෙන අපි ඔක පෙන්න යනවනේ. ඒ අම්මලා තාත්තලා පින් සිද්ධ වෙන තමයි ওই ටික අපි ඔහොම ඉන්නේ. පුංචි කාලේ අපි දිහා ඇහැ වගේ බලාගෙන හිටියේ නැත්තම් අපි ගිහිල්ලා අතප්පයක් කඩාගත්තා නම් අද අපිට
එක අතක් එක කකුලක් අහිමි වෙන්න පුළුවන්. එහෙමයි සානන්සේ අම්මලා තාත්තලා අත ගගා හදපු අත්තලින්මයි සමහර දරුවෝ ගහන්නේ. එහෙමයි. අම්මලා තාත්තලා එහෙම අත ගගා හදපු දනිස් නවලමයි සමහර දරුවෝ අම්මලා තාත්තලට ගහන්නේ පයින්. පයින් ගහන්න එහෙමයි. එතකොට මේ සායනාංශ අපිට මේ අපි සායනාංශ අපි දැන් මේ මව් ගුණ පිය ගුණ දැන් අපේ සමහර සායනාංශයලා මේක කවි වලිනුත් දේශනා කරනවා. ඉතින් අපේ ගෞරවනීය සායනාංශයලා ධර්ම දේශනාමය වශයෙන් ඊළඟ ගිහි සමාජය තුළ මේ කතාව නැත්තටම අපිට සායනාංශ මේ මව් ගුණ පිය ගුණ පෙරහැරක් වගේ ආවර්ජනා වෙන්න ඕන අවශ්‍යම තැන තමයි අපිට දෙමව්පියන් ගැන අමනාපකම් උපදින අවස්ථාව. එහෙමයි. කියන්නේ දෙමව්පියෝ කියන්නේ රහතන් වහන්සේලා නෙවෙයි. දෙමව්පිය කියන්නේ පෘථග්ජනය. ඒ දෙමව්පියෝ ඉතින් වයසට යද්දී දෙමව්පියෝ මැදිවියේදී හරි වෙන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් වචන වලින් වෙන්න පුළුවන්, ක්‍රියාකාරකම් වලින් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවල යම්කිසි අමනාපයක් ඔය හිතේ උපදිනකොට තමයි මව්ගුණ පෙළ ගැහිලා හිතේ ගොඩ නැගෙන්න ඕනේ. එහෙමයි. පියගුණ පෙළ ගැහිලා හිතෙන් ගොඩ නැගෙන්න ඕන. දෙමව්පියන්ගේ අඩුපාඩු හමුවේ මව්ගුණ පියගුණ අමතක වුණොත් මව්ගුණ පියගුණ ආවර්ජනා නොවුනොත් ඒ දරුවා අතින් මාතෘ ඝාතනයක් වුණත් පීතෘ ඝාතනයක් වුණත් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් සමහර දරුවෝ අහන්න ස්වාමීන් වහන්සේ දැන් අම්මා තාත්තා මොනවද මට කළේ කියලා. එහෙම ඒක සමාජයේ සුළුතරයක් නෙවෙයි. බොහෝ දරුවෝ අහලා තියෙන ජීවිතයක සැරයක් හරි. එහෙමයි. එතකොට තමන්ම හිතන්න ඕනේ තමන්ගේ අතපය දිහා බලලා අතපය කරන්නේ නැතුව හදපු එකම තමයි අම්මා තාත්තා කරපු ලොකු දේ. මොකද ඒ අතපය හතර එකක් හරි කැඩෙන්න ඇරියනම් අද තමන් මන්දබුද්ධිකෙක් තමන් කොර කෙනෙක් බවට පත් වෙලා. එහෙම. එතකොට අම්මා තාත්තාට තමන්ගේ දිවි හිමෙන් තමන් අම්මා තාත්තා පෝෂණය කරන්න ඕනේ. එහෙම දරුවෝ මේ සමාජයේ ඉන්නවා ස්වාමින් වහන්සේ. දැන් ඔය අම්මා තාත්තට උපස්ථාන කරනකුවන් බොහෝ දෙනෙක් හිතන්නේ කණ්ඩ බොන ටිකක් දීලා අඳින්න පළඳින්න ටිකක් දීලා බෙහෙත් එහෙත් ටිකක් ලබා දීලා ඒක තමයි අම්මා තාත්තට උපස්ථානය කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඔය මංගල සූත්‍රයේ තියෙනවා නේ ඔය මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ කියලා. දැන් මේ වචන දෙකේ අපිට නිකන් බැලුව බැලමුට සමාන කමක් පේනවනේ. අම්මල තාත්තට උපස්ථාන කිරීම පුත්තදාරස්ස සංඝහෝ පුත්‍රය දරුවන්ට සංග්‍රහ කිරීම. මේ වචන දෙක සොනස එක හා සමාන පෙවුනට මේකේ ලොකු පරස්පරතාවයක් තියෙනවා. පරස්පරතාවයක් කියන්නේ එකකට එකක් උසස් වෙන මට්ටමක් තියෙන. ඒ කියන්නේ දැන් උපට්ඨානය කියලා කියන්නේ පූජනීයත්වයෙන් කරන දෙයක්. සංග්‍රහය කියන්නේ යුතුයකමක් විදිහට කරන දෙයක්. ඒතර මාතා පිත උපට්ඨාන අම්මට තාත්තට උපස්ථාන කිරීම දරුවන් කරන්න ඕනේ. ඒ උපස්ථානය මොන වගේ එකක්ද? ඒකත් අපි බලන්න ඕනේ. දැන් කෑම්බේ මැන්නුම් පෙළඳුම් ඒ අවශ්‍යතාව ටිකත් හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම සනස් විස්තර කරනවා අම්මාට තාත්තාට පාද පාරිචර්යාවෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ මේ අම්මාගේ තාත්තාගේ කකුල් අතපය අර අපි කියන්නේ මොනවාද? පිරිමදින්න ඕනේ. තෙල් ගාන්න ඕනේ. ඒ උපස්ථාන කරන්න ඕනේ. ඊළඟට අම්මට තාත්තට කතා කරනකොට වචනේ ගරුත්වය ඇතුව කතා කරන්න ඕනේ. හිත සතුට වෙන විදිහට කතා කරන්න ඕනේ. ඊළඟට ස්වාමින් වහන්සේ තව බොහෝ අර උපස්ථාන කරන විදිහ ගැන බුදුරජාණන් වහන්සේම ධර්මයේ තුලින් ඉස්මතු කරලා තියෙනවා. එහෙමයි සයන්නාස දැන් ඔය සමහර දරුවෝ ඉන්නවා දෙමාපියන් වයසට යද්දී වැඩකරුවන් ලවා දෙමාපියන්ට උපස්ථාන කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. එහෙමයි තමන්ගේ අත් දෙකෙන් අම්මට තාත්තට කරන උපස්ථානයේ තරම් තමන්ගේ අතින් බත් කටක් කවන තරම් තමන්ගේ අතින් බේත් ටික අතර දෙනව තරම් දැනෙන්නේ දෙමව්පියන්ට වැඩකාරුවන් 16න් හෝ එහෙම නැත්නම් සේවක සේවිකාවන් ලවා කරන උපස්ථානය. ඉතින් දෙමව්පියෝ තමන්ව රැකබලා ගත්තේ උකුලේ තියාගෙන උරේ තියාගෙන කියන්නේ එයාලගේ අත්වලින්ම කැම ටික කැවුවා වතුර ටික පිව්වා බේත් පෙත්ත අවශ්‍ය වෙලාවට වතුර ටිකත් එක්කම අතර දෙනවා. ඉතින් දරුවෝ වුණාට පස්සේ ලොකු උත්සාහයක් දරන්න ඕනේ
අනිත් හැම දෙයකටම කාලෙ වෙන් කරගන්න පුළුවන් නම් දැන් සමහර දරුවෝ ඉන්නවා ජිම් යන්න වෙලාව තියෙනවා. එහෙමයි. හැබැයි අම්මට බත් ටික මේ කවන්න වෙලාව නැහැ. අම්මව නාවන්න වෙලාව නැහැ. ඒක සේවකයාට සේවිකාවට බාර දෙනවා ජිම් එකට යන්න පැයක් ගන්නවා. එහෙමයි. ඒ නිසා මේ ජිම් එකට ගියාට කුසල් පිරෙන්නේ නැහැ. හ්ම්. ජිම් එකට ගියාට නිවන් දකින්නත් බෑ. එහෙමයි. හැබැයි ගෙදරම ඉන්න වයසට ගියපු වයෝවෘද්ධ අම්මා තාත්තට බත් ටිකක් කවලා අම්මා තාත්තව නාවලා මේ මගමානවකයා ඒකයි නුවණ තියන අය තේරුම් ගන්නවා ඒක. එයාලා අම්මා තාත්තා සුවපත් කරවල ඒ හිතුත් සුවපත් කරවන එයාලගේ සසර ගමන සුවපත් කරගන්නවා. එහෙමයි. ඒ නිසා මේ දැන් සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ අදිසුකෝභෝගී ජීවිත ගෙවන්න කියලා අම්මලා තාත්තලා මෙහෙ ඉද්දි පිටරට යනවා. හ්ම්. ඉතින් පිටරට ගිහිල්ලා ඒ අදිසුකෝභෝගී ජීවිත ගෙවනවා. ඉතින් සමහර අම්මලා තාත්තලාට මිල මුදල් එහෙම එවනවා. එහෙම තියෙනවා. නමුත් ඉතින් අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කරපු කැපවීම දිහා බැලුවොත් එහෙම මම නම් හිතන්නේ දරුවන්ට දෙමව්පියන් වයෝවෘද්ධ කාලේ අතහැරලා එහෙම යන්න අපහසුයි කියලා මට හිතෙනවා. ඒක ඇත්ත සන්නහස. මොකද මේ අම්මා තාත්තා අපි පොඩි කාලේ අම්මා තාත්තගේ පහසුව ගැන හිතලා අම්මා තාත්තා ක්‍රියා කරේ නෑනේ. අපේ පහසුව ගැන අපේ පහසුව මේ ගැන හිතලා අම්මා තාත්තා සමහරට අපි බිම තිබ්බොත් අඬනවා. ඊට පස්සේ අම්මා හරි තාත්තා හරි මොකද කරේ වඩාගෙන කෑම වෙනක පවා කරා. එතනින් එහාට ගිහිල්ලා ඔය වැසිකිලි කැසිකිලි කිරීමේදී පවා ඒ අය අපේ පහසුව බලලා තමයි හැමදේම ඒක මේ හරිම වටින කාරණාවක් සයනස දෙමව්පියෝ දරුවන්ගේ පහසුව ගැන හිතලායි තීන්දුව తీරන ගන්න. තීන්දුව తీරන ගන්න එහෙමයි. එතකොට දරුවන්ට යුතුයකමක් තියෙනවා වයසට ගියාට පස්සේ දරුවන්ට යුතුයකමක් තියෙනවා අම්මා තාත්තා ගැන හිතලා තීන්දුව తీරන ගන්න. එහෙම සනස දැන් ඔය සන්නහසේ දේශනා කරපු කාරණාවත් එක්ක දැන් සමහර වෙලාවට අපේ දෙමව්පියන්ට මෙන්න මෙහෙම හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන්. දරුවෝ වැඩකාරයෝ ලවා අම්මා තාත්තා බලාගෙනකො බැරිම අවස්ථාවක් කරාට ගැටලුවක් නැහැ. අපි එහෙම මන්දගාමීව කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට අම්මට හිතෙනවා තාත්තට හිතෙනවා මම මගේ දරුවෝ බලාගත්තේ මේ විදිහට. අපි අතීතේ බලාගත්ත විදිහ අම්මා තාත්තට මතක් වෙනවා. එතකොට තමන්ගේ දරුවෝ තමන්ව සලකන විදිහ ගැන ඒ අයට තරහක් නැහැ. දුකක් ඇති වෙනවා. මම අපි මේ දේවල් කරේ මෙහෙමයිනේ. නමුත් මට මෙහෙම මේ දරුවෝ කරනවානේ කියලා එහෙම අර අතීතේ කරපු දේවල් පිළිබඳව මතක් වෙනවා. එතකොට දුක හිතෙනවා. එතකොට එන්න ඒ දුක නොදෙන විදිහට දරුවෝ දෙමාපියන්ව බලා ගැනීම ඊටාත්ම වටිනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මර තාත්තට උදේ හවස වඳින්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරන දෙයක්. දැන් අපේ අද සමාජික ප්‍රශ්නයක් ඇහුවොත් දරුවෝ කී දෙනාගෙන් කී දෙනාද අම්මට තාත්තට පසඟ පිහිටවල වඳින්නේ? අද ඒක දෙමව්පියන්ගෙත් යම් කිසි විදිහේ පෙළඹවීමක් තියෙන වැරදි පැත්තකට මේ නව අපි කියන්නේ ට්‍රෙන්ඩ් එක කියලා. ඒකට ඔය අම්මා තාත්තා හම්බුනහම මොකද කරන්නේ? මූණට මූණ තියලා එහෙමයි ආදුවක් දෙනවා. එන්නේ ඒක තමයි කරන්නේ. නමුත් කවදාකවත් කකුල් දෙක අල්ල වඳින්නේ එම ස්වභාවයක් නැහැ. එහෙමයි කියන්නේ ඇත්තටම කාලයකට පස්සේ දැකපු අම්මා තාත්තා ළඟට ගිහිල්ලා ආදුවක් දෙන එක නෙවෙයි මේ ලෝක සත්පුරුෂයෝ කියන්නේ. එහෙම සත්පුරුෂයෝ නුවණැත්තෝ කියන්නේ පසුක පිහිටුවල ඉස්සෙල්ලාම කරන වන්දනා. ඊට පස්සේ ආදුවක් දුන්නට කමන්නේ නැහැ. ඒක වරදක් නැහැ අම්මා තාත්තා නිසා. නමුත් ඉස්සෙල්ලාම සිද්ධ වෙන්න ඕනේ කකුල් දෙක අල්ලලා හොඳට ඒ කියන්නේ Tamanට ඒ ජීවිතේ ජය ලබන්න මඟ හදලා දුන්න ඒ දෙන්නට ඉස්සෙල්ලාම ගරු කරලා ඉන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් සනන්ස ඒ අම්මා තාත්තා ඉස්සරහා ධන නමනවා කියන්නේ මම කොච්චර තැනකට ගියත් අම්මා තාත්තට යටත් කියන එකනේ. එහෙමයි. එතකොට දැන් අම්මත් ඊටත් වඩා හැඟීමක් එනවා දසමාසේ උරේ එකත්වා කියලා මේ ගාතාව කියලා කකුල් දෙක අල්ලලා වඳිනවා නම්. එහෙමයි. එතකොට අර හාද්දක් දෙනවාට වඩා අම්මර තාත්තරුණත් දරුවන් කෙරේ හැඟීමක් ඇති වෙනවා. දරුවන්ට ඊළඟට ඒ දෙමාපිය වන්දනාව තුළ මහා කුසලයක් සම්පාදනය වෙනවා සහ දරුවන්ටත් අම්මා තාත්තා කෙරේ ලොකු ගරුත්වයක් ඇති වෙනවා. එහෙමයි. ඒ මාපිය දූ දරු සම්බන්ධතාව ස්වාමීන් වහන්සේ ඇත්තටම
සමාජයට මේක පුදුමාකාර විදිහේ යහපතක් වෙනවා සහ අර මාතා පිතු උපට්ඨානං අර උපස්ථාන කිරීම ඒ වන්දනා කිරීම තුළින් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. මොකද අද වෙන්නේ ඔය ගොඩාක් දෙමාපියන් නොසලකා හැරීම මේ හැම දෙයක්ම වෙන්නේ අර අම්මා තාත්තට කවදාකවත් දන නමපු නැති දරුවන්ගෙන් තමයි වැඩි හරියක් වෙන්නේ. ඒකට දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා. මේ අපි මේ ඔය පිටරටදී එන හැම එකක්ම ගන්න ඕන කියලා නියමයක් නැහැ. හැම එකක්ම නොගෙන ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා නියමයක්වත් නැහැ. ගත යුතු දේවල් අපි අරගෙන, හල යුතු දේවල් අපි හලලා, අපේ රැකගත යුතු දේවල් අපි රැකගෙන මේ ක්‍රමය මේකෙන් ස්වාමින් වහන්සේ එක පැත්තක් නෙවෙයි. එකක් සමාජීය වශයෙන් සදාචාරය ස්ථාපිත වෙනවා මේ අම්මා තාත්තා කෙරෙහි පවතින ඒ ගරුත්වය පිළිබඳව. අනිත් එක ස්වාමීන් වහන්සේගේ නොපෙනෙන පැත්තක් තියෙනවා. යම්කිසි ඔය මේකෙත් කතා කරන නිසානස් ඔය මට මතකයි අපි කතා කරා මොකද්ද එක සූත්‍රයක් තියෙන්නේ ඔය පිරිහෙන ධර්ම සහ නොපිරිහෙන ධර්ම පරාභව සූත්‍රය. අන්න එහෙමයි පරාභව සූත්‍ර ආදී මේ දේවල් පිළිබඳව විතරේ හැමතැනදීම දේශනා කළා තියෙන්නේ අම්මාලාට තාත්තට උපස්ථාන කරනකොට ඒ පිරිස දියුණු වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන්ගෙන් පවා උපකාර ලැබෙනවා. දැන් සක්‍ර දේවේන්ද්‍ර ස්වාමීන් වහන්සේ දිවි හිමියෙන් අම්මට තාත්තට සැලකුවා. එතකොට බලන්න සක්‍ර දේවේන්ද්‍රයාට දිවි හිමියෙන් අම්මර තාත්තට සලකන දරුවෙක් එහෙම පුද්ගලයෙක් හමු වුණොත් සක්‍ර දේවේන්ද්‍රයා උපකාර කරන්න පෙළඹෙනවා කියන කහන්නක් දෙයක්ද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ තමන්නේ පුරපු ගුණය යමෙක් පුරනව මේ ලෝකයේ තුල දකිනකොට අනිවාර්යෙන් ඒ දැන් සායනාස මෙහෙම කතාවකුත් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් කියනවා මේ ඔය සක් දේවදුගේ පණ පුල්ල ආසනයට දැනෙනවා. එහෙම කියලා ඔයද දැන් සමහර අයව දේවරුන්ට දැනෙනවා. ඒ කියන්නේ සායනාංශ එතන ඇත්තටම තියෙන්නේ යාගේ කුසල කර්ම ශක්තිය. එහෙමයි. ඒ කියන්නේ ඒක අදුර්ශමාන දෙයක්වත් එහෙම නෙමෙයි. කෙනෙකුගේ ජීවිතය දැන් උදාහරණයක් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට හැම කෙනෙම ගෝචර වෙන්නේ නැහැනේ. පින් තියන අය තමයි ගෝචර වෙන්නේ. ඒ වගේ කියන්නේ පින් තියන කෙනාට පින් පුරාගෙන එන කෙනාට ඒ කර්ම ශක්තියින් තියන අයට බුදු පියාණන් වහන්සේට එය අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට සක් දෙවිඳුන්ට උනත් එවැනි දෙවියන්ට උනත් මිනිස්යන්ට පිහිට වෙන්න ඕන තැන ඒ පිහිට වෙන්නට අවශ්‍ය පරිසරය සකස් වෙන්නේ එයා තුලේ ගුණධර්ම පෝෂණය වෙනවා නම්. ඒ කියන්නේ සායනස් අපි හිතමු දැන් ඔය අපේ සමාජයේ දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න යම් කිසි කෙනෙක් ගමනක් යනවා. මෙයා මේ ගමන යද්දී අපි හිතමු මෙයාගේ මුදල් පසුම්බිය නැති වුණා. හැබැයි මේ මුදල් පසුම්බිය නැති වුණ මෙයාට ඒ ගමන තුල දැන් ඉදිරි ලොකු ගමනක් යන්න තියෙනවා. මෙයාට කාරුණේ පිහිටුණා කියන්නකෝ. සායනස් ඒක අහේතුකව වෙන එකක් නෙවෙයි. එහෙමයි. එයාට එහෙම ඒ අසරණ වෙච්ච වෙලාවට පිහිටක් ලැබෙන්නේ කර්ම ශක්තිය තුලින්මයි. කර්ම ශක්තිය තුලින්ම එයාට අවශ්‍ය පිහිට සකස් වෙනවා. ඒ වගේ තමයි දෙවිවරුන්ට උනත් සක් දෙවිඳුන්ට උනත් එවැනි දෙවියන්ට පවා මේ මිනිසුන්ව දැනෙන්නේ පිහිටක් අවශ්‍ය තැනදී. පිහිට ඉල්ලන තැනදී එයා තුල ඒ පිහිට ලැබෙන්නට හේතු කර්ම ශක්තිය තිබ්බොත් විතරයි. ඒ කුසලයේ තිබ්බොත් පමණයි සම්මහන්සේ එයාටත් උපකාර කරන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් දෙමෝපියන් විශේෂ අසීමාන්ත හැඟීමකින් ලෙන්ගොතකමකින් ගෞරවයකින් කටයුතු කරන දරුවන්ගේ කුසලය බොහොම බලවත්. එයාලා පින බලවත්. එතකොට එයාලට අවශ්‍ය තැනදී කර්මානුරූප දෙවියන්ගේ පිහිට ලැබෙනවා. අනිත් සානංශ එහෙම දරුවෝ පිරිහෙන්නෙත් නැහැ. එහෙමයි. එහෙම දරුවන්ට දියුණුව අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක ජීවිතේ අර සතුට, තෘප්තිය මේ හැමදේම මේ දරුවන්ට ලැබෙනවා. එහෙම ඊළඟට සානස් මෙහෙම කාරණාවකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පවුලක තීන්දුව తీරන ගන්නේ ගෙදර තාත්තා. ඊළඟට අම්මා. දැන් අම්මා තාත්තා වයසට යනකොට මේ අම්මා තාත්තා අභිබවා එතකොට දූල පුතාලා වැඩිමහල් වල එයාලා තීන්දුව తీරන ගන්න පටන් ගන්නවා. එතනදී ඇත්තටම ගුණයක් තියෙන දරුවෝ විදියට අපි කරන්න ඕන
ඒ තාත් ඉන්නව නම් අම්ම ඉන්නව නම් ඒ ගෙදර දොරේ තීන්දුව తీරන ගනිද්දී අම්මා තාත්තා එක්ක සාකච්ඡා කරන්න ඕන. අම්මේ තාත්තේ මගේ හිතේ මෙහෙම අදහසක් තියෙනවා. අම්මේ මගේ හිතේ මෙහෙම අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒකයි දෙමාපියන් දෙන ලොකුම ගෞරවය. කියන්නේ දෙමාපියන්ට කොන්නුනා වගේ සංකල්ප උපදවන්න ඉඩ තියන්න එපා. සමහර අය කියනෝනේ මේ අම්මලා තාත්තලාට අද මේ තියෙනව තේරෙන්නේ නැහැ. එහෙමයි. එහෙම යම් විදිහට එහෙම කතා කරන අය ඉන්නෝනේ. කියන්නේ අම්මා තාත්තට මේවා තේරෙන්නේ නැහැ. අනමිටි අදහස්. අන්න එන්නේ එහෙම අදහස් තියෙනවා. ඇත්තට මෙහෙම දැනුණත් ඒක ප්‍රකාශ කරන්න එපා. එහෙමයි සාන. එන වර්තමාන මේ තාක්ෂණයේ දියුණු ලෝකයට අම්මා තාත්තා නොගැලපෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක නොගැලපෙනවා කියලා වචනකින්වත් ඉංගියකින්වත් අගයන්න එපා. මේ පිට කරන්න එපා. හැමතිස්සෙම දෙමව්පියන්ගේ ගෞරවය රකින්න. දෙමව්පියන්ගේ ගෞරවය රකින්න දරුවන්ගේ ගෞරවය රැකෙනවා. රැකිනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ නිසා ඉතින් මේ මග මානවකයා නැත්තම් මග තරුණයා දෙමව්පිය පෝෂණය දිවි හිමියෙන් සිදු කරන තියෙනවා. ඊළඟට සායනස තියෙනවා කුල දෙටුවන් පිදීම කියන ගුණය දිවි හිමියෙන් පුරලා තියෙනවා. එහෙමයි. දැන් අතට මේකත් ඉතා වැදගත් වෙනවා. මොකද කුල දෙටුවන් කියලා කිව්වහම තමන්ගේ ඉන්න වැඩිහිටි පරම්පරාවක්. තමන්ගේ ඥාති පරම්පරාවක් වෙන ඒක අපි කියන්නේ ඔය අම්මා තාත්තා අම්මා තාත්තගේ තාත්තා අම්මා ආච්චි සීයා. ආච්චි සීයා එතනින් එහාට ගියාම තමන්ගේ නැන්ද මාමා ලොකු අම්මා ලොකු තාත්තා මොම තියෙනවනේ. ඒත් අන්න ඒ වගේ අර කුලයේ ඉන්න වැඩිහිටි ඇත්තන්ට ගරුත්වය දෙන්න ඕනේ. ඒ අයට කුල දෙටුවම් පුදන්න ඕනේ කියන්නේ ඒ අයටත් අපි වන්දනාමාන ආදී සිද්ධ කරන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි ඒ පවුලට පැවැත්මක් සකස් වෙන්නේ. දැන් සමහර වෙලාවට අද වෙලා තියෙන්නේ අම්මා තාත්තා ගැන සමහර අය අදහසකුත් නැහැ. තමන්ගේ වැඩිහිටියන් පිළිබඳව අදහසකුත් නැහැ. එතකොට පවුලේ ඒ ශක්තියත් බිඳලා යනවා. අනිත් එක සානස ඒත් එක්කම ඒ අයට ඒ විදිහට අර ගරු සත්කාර නොකිරීම, ඒ අයගේ අවවාදන ශාසනා නොගැනීම, වන්දනාමාන නොකිරීම මත පවුලේ තියෙන සමගිය සහ පවුලේ තියෙන ඒ හැඟීම, ඒ වගේම ඒ අයගේ අත්දැකීම් දරුවන්ට ලැබීම. දැන් ඉස්සර දැන් කුල දෙටුවම් පිදීම කරන ස්වාමීන් වහන්සේ දැන් පුංචි කුඩා කාලේ ආච්චි සීයා ගාව වැඩින දරුවෝ ඉන්නවනේ. ඒ වැඩෙනකොට ඒ දෙදෙනා කතන්දර කියනවා. ඒ දෙදෙනා ආදර්ශ කියනවා. ආච්චි සීයාට තියෙනවා අම්මට තාත්තට තරම් ජීවිත අත්දැකීම් සමහර වෙලාවට. එතකොට එන්නේ ඒ දේවල් එක්ක අර වඳීම පිදීම ඒ සත්කාර කිරීම තුළින් අර ඒ පරිසරය තුළින් දරුවා පුදුමාකාර විදිහේ අත්දැකීමක් ලබනවා. ඒත් එක්කම ගුණාත්මක පැත්ත යාගේ වර්ධනය වෙනවා. විශේෂයෙන්ම අපේ පවුල්වල ගෞරවනීය වැඩිහිටි ආශ්‍රය තුල ගොඩක් දරුවන්ගේ ගුණාත්මක පැතිකඩයි වර්ධනය වෙන්න ස්වාමීන් වහන්සේ. සන්නස මේ පාංශුකූලයකට අපිට ස්වාමීන් වහන්සේලා කීප නමක් අපිට වඩින්න වුණා. මේ පාංශුකූලයට ඇවිල්ලා හිටිය අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ පවුලේ ඥාතිත්වයක් දරන කෙනෙක්. එතකොට එතුමා මේට ඒ කියන්නේ පාංශුකූල කටයුතු අවසන් වෙනකම් ඉන්න බැරි වුණා. එහෙමයි. එතකොට මේ එතුමාට වේලපහෙන් යන්න වුණා. ඉතින් එතුමා ඉතින් කොළඹ ප්‍රදේශයේ හොඳ වාහනයකින් නෙම. ඉතින් ඒකින්නේ දැන් සාමාන්‍යයෙන් ගම්බද පළාතකට ඒව හරි ලොකු දේවල්නේ. ඉතින් අපි දැක්කේ අපි බලාගෙන හිටියේ ඒ විශේෂඥ වෛද්‍යවරයා අවුරුදු 50කට කිට්ටුයි පිටත් වෙන්න කලින් තමන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට වැඳගෙන ගියා. ඒ කියන්නේ තමන්ගේ පරම්පරාව ඉතින් ගම්වලින් ඉතින් අම්මලා තාත්තලා ඉතින් හරිම සාමාන්‍ය විදියට එහෙම ඉන්න අයනේ. එහෙමයි. එතකොට අර විශේෂඥ ඒ රටම පිළිගත්ත විශේෂඥ වෛද්‍යවරයා රෝහල් කීපයකම ඒ වෛද්‍ය සත්කාරයේ කටයුතු කරන ඒ වෛද්‍යවරයා ඒ ගමේ අර මේ කුඹුරු වැඩ කරන මාමට වඳිනවා. ඊළඟට ඒ ගමේ ඉන්න ඒ අර ඥාති වැඩිහිටියන්ට වන්දනා කරද්දී අපිට හිතුනේ දකිද්දී ඒ ඥාතීන්ට කොච්චර සතුටක් ඇති නැද්ද? අනිත් ඒක එන ආශිර්වාදය කොච්චර සාර්ථකද? ඒ ගෞරවය තුල ඒ වෛද්‍යවරයාට ලැබෙන
කුසලය දැන් දස පුණ්‍ය ක්‍රියාවලක් තියෙන නිසා නම් සපචායන කියලා වැඩිහිටියන් ගරු කිරීම කියලා ඒක පින් වැඩෙන කාරණාවක්නේ. එතකොට මේ මගමානවකයාගේ ඒ ලක්ෂණය ජීවිතේ පුරාවට තිබිලා තියෙනවා. එහෙමයි. ඒ නිසා තමයි සක්‍රයෙක් බවට පත් උනේ. එහෙම ඒ නිසා අපිත් පිනතුර කියන තමන් මේ සමාජය තුළ මොන ඉහළ තලයක හිටියත් තමන්ගේ වැඩිහිටි ලොකු තාත්තා වෙන්න පුළුවන් සමහර අය ලොකු අප්පච්චි කියලාත් කියනවා. ඒ ලොකු අම්මා හරි ලොකු අප්පච්චිලා හරි එහෙම ඒ වැඩිහිටියෝ තමන්ගේ පරම්පරාවල ඉන්නවා නම් ඒ අයට ඇත්තටම එහෙම පසක පිහිටුවලා වන්දනා කරලා ඒ ගෞරව දෙන්න. ඒක අනිවාර්යෙන් කළ යුත්තක්මයි. ඒක ඇත්තටම කළ යුත්තක්. එහෙමයි. ඔය සප්ත අපරිහානි ධර්මවලත් තියෙන නිසා එන්නාන්ස ලිච්ඡවීල පිරෙහෙන්නේ නැත්තේ ඔය ලක්ෂණ තිබ්බ නිසා කියන්නේ. එහෙමයි සාහනස. ඔය ලක්ෂණ තිබ්බ නිසා ඒ රාජ්‍ය බිඳින්න බෑ කාටවත්. ඉතින් ඊළඟට තියෙන ස්වාමීන් වහන්සේ මේ දිවිහිමියෙන් පුරුදු කරපු ඊළඟ ගුණය තමයි මෘදු තෙපුල් ඇත්තෙක් වීම. යහපත් වුණ වචන කතා කිරීම අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහේ වචන භාවිතා කිරීම. දැන් මේක ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ හැමෝගෙම ජීවිතවල තියෙන්න ඕන එකක්. කතාවෙන් සනසවන්න පුළුවන් හිත් තියෙනවා. සමහර ගිනි ගන්න හිත් අපිට කතාවෙන් නිවන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන මෘදු වචන භාවිතා කරා කියන්නේ දේශයෙන් වෛරයෙන් අනිත් කෙනාගේ පීඩනයට ලක් කිරීමේ අරමුණින් කිසිම වචන භාවිතා කිරීමක් නැහැ. එයා හැම වෙලාවෙම බලන්නේ මගේ වචනය තුළින් තව කෙනෙක් සනසවන්න. වචනය තුළින් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න. ඒකට මේ වචනය කියන එක ස්වාමීන් වහන්සේ සමහර වචන තියෙනවා ඒක පිහියෙන් අයින්නවලත් වඩා අමාරුයි. සමහර වචන තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සත්කාර කළා කාලයක් තියලා සත්කාර කළා ලබා දෙන්න පුළුවන් සතුටටත් වඩා සතුටක් ලබා දෙන්න පුළුවන් වචන තියෙනවා. එහෙමයි. එතකොට මෙන්න මේ මෘදු වචන කතා කිරීම, සෞම්‍ය වචන කතා කිරීම, ප්‍රිය වචන කතා කිරීම අපි කාගේ ජීවිතවල තියෙන්න ඕනේ. එහෙමයි දැන් සායනාංශ දැන් සමාජය තුළ හැසිරෙන ආකාරය අනුව සමාජයෙන් අපිට සහතික නිකුත් වෙනවා. එහෙමයි. දැන් මත්පැන් බොන කෙනාට අපි ඒ වචනේ සිහිපත් කරන්නේ මේක අවශ්‍ය නිසා දැන් බේබද්ද කියන සහතිකය දෙනවා. මනුෂ්‍ය ඝාතන ආදී කරනවා නම් මිනිමරුව කියන සහතිකය දෙනවා. ඒ වගේ මේ කෙනෙකුට ලබන්න පුළුවන් නම් මෙහෙම සහතිකයක්. එයා ලේසියෙන් පරුස වචන කියන කෙනෙක් නෙවෙයි. ගෞරවයක්. එහෙමයි. එයා කාගේවත් හිත රිද්දන්නේ නැති කෙනෙක්. එහෙම තමන් ගැන සමාජයෙන් තමන්ගේ පවුල තුලින් එහෙම සහතිකයක් එනවනම් අම්මා කාගේවත් හිත රිද්දන කෙනෙක් නෙවෙයිනේ. තාත්තා කාගේවත් හිත රිද්දන කෙනෙක් නෙවෙයිනේ. ඒ වගේ අපේ දුව ලේසියෙන් කාගේවත් හිත රිද්දන්නේ නැහනේ. අපේ දුව ඉන්න අපේ පුතා ඉන්න පරුස වචනයක් කියන ඇහිලවත් නැහනේ අපිට. අන්න ඒ සහතිකේ ලබන්න පුළුවන් නම් අනිවාර්යෙන් එයාගේ ජීවිතේ මේ ප්‍රියතෙපුල් තියෙන කෙනෙක්. ප්‍රියතෙපුල් තියෙන කෙනාට තමයි ওই සහතිකේ ලැබෙන්නේ කාගේවත් හිත රිද්දන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ කියලා. අනුන්ට ප්‍රිය වෙන්නේ. එහෙමයි. ඊළඟ සායනස තියෙනවා මේ කේලාම් නොකීම. එහෙමයි. ඒක ඉතින් වැදගත්ම වෙන දෙයක්. දැන් ඔය කෙටවීම ඇති කිරීමේ අරමුණින් සමහර අය කේලම් කියනවා. කේලම් කියන්නේ ඇත්තම දෙයක් වුණත් එන්න පුළුවන් අර දෙදෙනෙක් අතරින් සම්බන්ධකම නැති කරන්න ඇත්තම වුණ දෙයක් බිඳවීමේ චේතනාවෙන් කරනවා නම් ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකත් කේලමට වැටෙනවා. ඒකමත් කේලමට වැටෙනවා. හැබැයි දැන් අපි කියමුකෝ පාප මිත්‍රයෙක් සහ කල්යාණ මිත්‍රයෙක් අතර සම්බන්ධකමක් ඇති වුණා. දැන් පාප මිත්‍රයවත් යහපත් පැත්තට ගන්න උත්සාහවන්ත වුණා. නමුත් එයා ඒ පැත්තේ ඉන්නවා. දැන් එයා නිසා කල්යාණ මුන්න හොඳ කෙනත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී අරගෙන නැත්ත කියලා ඒ ආශ්‍රයෙන් ඈත් කිරීම කේලමක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. දැන් මේක තියෙන අයහපත් චේතනාවෙන් අනිත් අයගේ අසමගිකම ඇති වෙන විදිහට එහෙට මෙහෙට ගිහින් එකක් කියනවා මෙහෙට ගිහින් එකක් කියනවා තව තැනකට ගිහින් තව එකක් කියනවා අර බිඳීම ඇති කිරීමේ අරමුණින් දේශසහගතව යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් කරුණා මෛත්‍රී ගුණාංග නැතුව ඒක තමයි කේලම් බවට පත් වෙන්නේ. එහෙමයි සායනංශ ඊළඟට මේ ඔය අපාය සංවත්තනික සූත්‍රයේ තියෙනවා කේලම කියන එක ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. ඒ කියන්නේ කේලම් කිය බිඳවන ගතිය යමෙක් නිරන්තරයෙන් සේවනය කරනවා නම් වර්ධනය කරනවා නම් බහුල කරනවා නම්
එයා යම්කිසි මනුෂ්‍ය ජීවිතයකට ගියාට පස්සේ එයාට කිසිම කෙනෙක් එක්ක වැඩිකල් මිත්‍ර සන්තවයන් පවත්වන්න බෑ කියනවා. එහෙම. يعني විවාහ වුණොත් ඒ ස්වාමියා භාර්යාව එක්ක වැඩි කාලයක් මිත්‍රශීලී වෙන්න බෑ. එපා වෙනවා. එහෙමයි. ඒ මිත්‍රත්වයේ බිඳෙන්න පරිසරය සකස් වෙනවා. ඊළඟට පාසල් යන කාලේ හරි රැකී ආරක්ෂා කරද්දී හරි යහළු මිත්‍රාදීන් ඇති වුණාට වැඩි කලිය පවතින්නේ නැහැ. අර කර්මානුරූපීවත් සහ යාගේ හැසිරීම් රටාවත් එක්ක. එහෙමයි සන්නස්. විශේෂයෙන් මෙතන අපාය සංවර්ධනික සූත්‍රයේ විග්‍රහ කරන්නේ පෙර කර්මය කියලා. පෙර ජීවිතයේ කේලම් කිව්වොත් වැඩිකල් මිත්‍රත්වයක් පවත්වන්න බෑ. එතකොට අන්න ඒ වගේ මේ කේලම් කීමෙන් වැළකීලා මග මානවකයා අසමගියත් සමගි වෙන සමගියයත්ගෙත් සමගිය වැඩි වෙන යහපත් වචන කතා කරලා තියෙන. ඊළඟට විස්තර වෙනවා මසුරු මල දුරු කරලා පරිත්‍යාගශීලීව, ඊළඟට ක්‍රෝධ කරන්නේ නැතුව ඉපදුණු ක්‍රෝධයක් දුරු කරමින් මෙන්න මේ ගුණධර්ම පුරුදු කරපු නිසා, මේක ජීවිතේ පුරාට පුරුදු කරපු නිසා සාවින්හංශ සක්දෙවිඳු পদවිය කර්මානුරූප ලැබුණු බව. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ එහෙනම් සක්‍රේක් වෙන්න ඕන නම් මේ ගුණධර්ම වැඩුවහම පුළුවන්. එහෙමයි. එතකොට මේ ගාථාව එහෙම දේශනා කරනවා මේ මගමානවකයා මෙන්න මේ ගුණධර්ම පිරීම අප්‍රමාදය. ඒ අප්‍රමාදය තුළ තමයි ඒ දේවත්වයට පත් උනේ. ඉතින් නුවණ තියන අය ඒ නිසා හැමතිස්සෙම අප්‍රමාදය ප්‍රශංසා කර ප්‍රමාදයෙන් ගරහමින් අප්‍රමාදීව ජීවිතේ ජය ගන්නවා. ඉතින් හැම දිනාටම මේ උතුම් දහම් කාරණා මේ ගුණධර්ම පිනතුන්ගේ ජීවිතවල මේ වෙනකොටත් බොහෝමයක් ඇති කියලා අපි හිතනවා. ඒව තව තවත් වර්ධනය කරගන්න, තව තවත් තමන්ගේ ජීවිතයේ ගුණ යහපත් කරගන්න, සුගතියට යන්න, නිවන් දකින්න ඒවා අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනද වගේම අද දවසේත් රාජකීය පඬිතු ඉන්දුරහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ සක්දෙවිඳුගේ ජීවිතය පිළිබඳව අපිත් එක්ක අද කතා බහ කළා. ඉතින් ඔබ වහන්සේටත් මේ උතුම් ශාසනික ක්‍රියාවන් ඔබ වහන්සේ බලාපොරොත්තු වුතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්නම උපකාරක ධර්මයන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන් හැම දිනාට බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභව බලයෙන් සිත ශාන්තිය සැනසෙල්ල ලැබේවා. උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මපදය